අපි මේ පේපර් එකේ ගිය සතියේ පළවෙනි ප්‍රශ්න දෙක සාකච්ඡා කළේ. අපි අද නම් මේකේ තුන්වෙනි ප්‍රශ්නෙට මේක මේ රූපවාහිනී යන්ත්‍ර නිපදවන ව්‍යාපාරයක ගාණක් දීලා තියෙන අපිට. මේකේ කියනවා මේ රූපවාහිනී නිෂ්පාදන සමාගමක 2020 මාර්තු 31 දිනට දීලා තියෙන ඔන්න ශේෂ ලේඛනයක්. මේකේ තියෙනවා ආරම්භක තොග සහ ඒහා සම්බන්ධ නිෂ්පාදන ව්‍යාපාරي වියදම් දීලා තියෙනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු දීලා තියෙනවා අපිට. මේකේ අවසාන තොග සහ තවත් ගැළපිලි කීපයක් පිළිබඳව අපිට කියනවා. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයට අහන්නේ මොකද්ද පුතේ? දැන් හැමෝම වගේ මේක හදලා තියෙනවා. එහෙම හදලා නැතුව සම්බන්ධ වුණොත් මේ රිවිෂන් එකේ වැඩේට ඒක ලොකු අපරාධයක් වගේ. වා හදලා තිබුණා නම් ගෙදරින් ඔන්න පේපර් එකක් දීලා තිබුණ නිසා වැඩේ ගොඩ. හරි. මේකේ හදන්න කියනවා නිෂ්පාදන ගිණුමක්. 2023-31කින් අවසන් වර්ෂයට නිෂ්පාදන ගිණුම හදන්න කියනවා මේ රූපවාහිනී නිෂ්පාදනය කරන ව්‍යාපාරය. ඊට පස්සේ B කියනවා ඒ එක රූපවාහිනියක පිරිවැය කීයද කියලා හොයන්න ඕන අපිට. ඒකකයක නිෂ්පාදන පිරිවැය. C වල කියනවා වර්ෂයේ අවසානයේ නිමි භාණ්ඩ තොගයක් තියෙනවා ඒකක ප්‍රමාණයක්. ඒකේ පිරිවැය කීයද කියලා අපිට හොයන්න ඕන. අවසාන තොගේ පිරිවැය. ඒ වගේම D අපිට කියනවා මේ 23-31කින් අවසන් වර්ෂයට ආදායම් ප්‍රකාශනය හදන්න කියලා. හරි. එහෙනම් අපි ගාන රූල් කරලා වැඩේට එමු. අපි මුලින්ම හදන්න ඕන මේකේ ආදායම් ප්‍රකාශනයේ කලින් ඒ තමයි නිෂ්පාදන පිරිවැය ලේඛනය. එහෙනම් ඕගොල්ලෝ රූල් කරලා තියෙන්න ඕනේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය හදන්න ඕනේ. මේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය අපි තීරු තුනකට හදනවා. ආරම්භක අමුතොගේ අපි ගන්න ඕනේ. ඒකට ගැනුම් එකතු වෙන්න ඕනේ. ආරම්භක තොගයට ගැනුම් එකතු වෙන්න ඕනේ. ඒ වගේම ආපසු යවුම් තියෙනවා නම් අඩු කරලා ගෙනීමේ කුලී ගුදම් ගාස්තු තීරු ගාස්තු වගේ තියෙනවා නම් එකතු කරලා අපි අඩු කරනවා. අවසාන අමුතොගය මේ අවසාන අමුතොගය අඩු කළාට පස්සේ එනවා අපිට පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගය. ඔයාලට මතකද පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගය එනවා. හරිද? ඊට පස්සේ මේකට නිෂ්පාදන ඍජු පිරිවැය අමුද්‍රව්‍ය වලට නැතිව ද්‍රව්‍ය නැතුව ශ්‍රමය සහ වෙනත් ඍජු වියදම් තියෙනවා නම් අපි මේ පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගේ පිරිවැයට ඒක එකතු කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? එකතු කරන්න. ඒ එකතු කළාම අපිට එනවා උත්තරයක්. අපි ඒකට කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. මතකද? ඒ ප්‍රාථමික පිරිවැයට එකතු කරන්න කිව්වා මොනවද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ටික එකතු කරන්න කිව්වා. එතකොට මතකද නිෂ්පාදන ගිණුමක් හදන විදිය? ආරම්භක අමුද්‍රව්‍ය ගැනුම් තියලා අවසාන අමුද්‍රව්‍ය තියලා පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගේ පිරිවැය අපි මුලින්ම හොයන්න ඕන. මේ පරිභෝජනය කිරීමේ අමුද්‍රව්‍ය තොගේ පිරිවැයට ඍජු ශ්‍රම සහ වෙනත් පිරිවැය එකතු කරලා අපිට ගණනය කරන්න පුළුවන් දරුවෝ ප්‍රාථමික පිරිවැය. මේ ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ටික එකතු කරලා තමයි අපි ගණනය කරන්නේ. මොකද්ද? මේකේ නිෂ්පාදන පිරිවැය. ඒ නිෂ්පාදන පිරිවැය ගණනය කළාට පස්සේ අපිට පුළුවනි මේ ව්‍යාපාරෙට ආදායම් ප්‍රකාශනයක් හදන්න. මම මේතෙන්ට ගන්නවා ආදායම් ප්‍රකාශනය. මේක ආදායම් ප්‍රකාශනය. හරිද? මේක ආදායම් ප්‍රකාශනය. ඒකේ උඩටම ගන්නවා විකුණුම් අඩු කරමු විකුණුම් පිරිවැය
ඒක ගණනය කරන්න ඕනුනොත් ආරම්භක තොගය ගැනුම් නිෂ්පාදන පිරිවැය අඩු කරනවා අවසාන තොගය ඒ විකුණුම් පිරිවැය ගලපපුවාම අපිට දල ලාභය ලැබෙනවා දල ලාභයට වෙනත් ආදායම් එකතු කරන්න ඉඩ තියන්න පහලින් අඩු කරන්න වියදම් කියලා පරිපාලන බෙදාහැරීම් මූල්‍ය සහ වෙනත් වියදම් අපි වර්ග කරලා තියෙනවා. හරිද? රයිට්. එතකොට දැන් ඔයගොල්ලෝ මේ ගාන හදලා ඇති. ඒ නිසා හැමෝම මේක රෝල් කරලා තියෙනවා. අපි යමු ඉදිරියට මේ තියෙන කොටස් ටික සාකච්ඡා කරමු මේ ගාන. මේ ගාන සේස ලේඛනයක් දීලා තියෙනවා වගේම අතිරේක තොරතුරුත් තියෙනවා. අපි අත්දැකීමෙන්ම දන්නවා මේ වගේ සේස ලේඛනයක් සමග අතිරේක තොරතුරු දෙන ගානක අපි කොතනින්ද ගාන හදන්න පටන් ගන්න කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ කියන්නේ අපි මේ වගේ ලේඛනයක් දීලා සේස ලේඛනයක් දීලා වෙනත් අතිරේක තොරතුරු දුන්න ගානක අපි කිසිම අවස්ථාවක සේස ලේඛනයෙන් වැඩ ආරම්භ කරන්නේ නැහැ. අපිට පුළුවන් ලේසිම තැන තමයි අතිරේක තොරතුරු වලින් වැඩ ආරම්භ කරන එක. ඒ අතිරේක තොරතුරු වලින් වැඩ ආරම්භ කරලා ගාන හදාගෙන යද්දී අපිට සමහර වෙලාවට ඕන කරනවා මගේ දරුවෝ සේස ලේඛනයේ තියෙන සේස. ඒ වුණොත් අපි ඒව පාවිච්චි කරන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් මම එනවා පළවෙනි අතිරේක තොරතුරට. මේ තියෙන්නේ 2020 3:31ට. ව්‍යාපාරයේ පවතින තොග. ඔයාට දින පිළිබඳ අවබෝධයක් දැන් තියෙන්න ඕනේ. මේ ව්‍යාපාරේ වර්ෂය ආරම්භ වෙන්නේ 2019 4:1. මේ ව්‍යාපාරේ නිෂ්පාදන කාල පරිච්ඡේදය නැත්නම් මේගොල්ලොන්ගේ මූල්‍ය කාල පරිච්ඡේදය අවසන් වෙන්නේ මාස 12ක් අවසානයේ 2023 3:31. මේ ගාන හදන්න තියෙන්නේ ඔන්න ඔය කියන මූල්‍ය කාල පරිච්ඡේදය. මම බොහෝම සරලව බොහෝම සෙමින් මේ ගමන යන්නේ අවශ්‍ය කොටස් සියල්ල ආවරණය කරනවා විභාගයට හොඳ ජාතික ප්‍රතිඵලයක් සඳහා. ඒ නිසා හැමෝම හොඳට වැඩ ටික කරන්න ඕන. හරි. මේ තොග කොහෙද ලියන්නේ? අමුද්‍රව්‍ය තොගයක් තියෙනවා. අමුද්‍රව්‍ය කියලා කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරේ නිෂ්පාදන කටයුතු වලට භාවිතා කරන අමුද්‍රව්‍ය වලින් ඉතිරි වූ කොටසට අපි කියනවා නිෂ්පාදන පිරිවැය ගානක නැත්නම් නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය භාවිතා කරලා ඒගොල්ලෝ ගාව ඉතිරි වුණ අමුද්‍රව්‍ය වලට අපි කියනවා මේ අමුද්‍රව්‍ය තොගයක් අවසාන අමුද්‍රව්‍ය තොගයක්. ඒතර ඒක නිෂ්පාදනයේට භාවිතා කරලා නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ මෙන්න මෙතන අවසාන අමුද්‍රව්‍ය විදියට පෙන්වන්න ඕනේ. මේ තියෙන වටිනාකම රුපියල් 85000. මම දහස් සංඛ්‍යා වලින් ලියනවා රුපියල් 85000. මේක අඩු වෙන්නේ. මේක අඩු කළාට පස්සේ අපිට එනවා පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගේ පිරිවැය. හරිද? රයිට්. එතකොට පුතේ මේ ව්‍යාපාරේ තව තියෙනවා නොනිමි ද්‍රව්‍ය තොගේ 10000. මතක තියාගන්න මේ නොනිමි ද්‍රව්‍ය ගලපන්නේ අපි නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ අවසානයේ. මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරලා අපි ඒකට නොනිමි ගලපලා කියනවා මේ නොනිමි ගලපපු නිෂ්පාදන පිරිවැය කියලා. හරිද? ඒ නිසා ඒ නොනිමි ද්‍රව්‍ය තොගේ 10000 කියන එක රවුන්ඩ් කරලා තියාගන්න අපිට ඒක ඕන වෙනවා ඉස්සරහට. ඊට පස්සේ නිමි තොගය. අවසාන නිමි තොගය අපිට දීලා නැහැ. අපි ඒක
සොයා ගන්න ඕන. ඒක මේ ගානේ තියෙන කොටස. තුන්වෙනි ප්‍රශ්නට අහන්නේ ඒකනේ. ඒ නිසා ඒකත් එක්ක හොයන්න ඕනේ. ඊළඟ අමුද්‍රව්‍ය තොගේ නැත්නම් අවසාන තොගේ අපිට දීලා තියෙනවා පරිභෝජන ද්‍රව්‍ය 8000ක් ඉතුරු වෙලාලු. පරිභෝජන ද්‍රව්‍ය 8000ක් ඉතුරු වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට ආරම්භයේ පරිභෝජන ද්‍රව්‍ය කොච්චරක් තිබුණාද? අලුතෙන් පරිභෝජන ද්‍රව්‍ය කොච්චරක් ගැනුම් කළාද? අවසානයේ පරිභෝජන ද්‍රව්‍ය කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද කියලා අපි හොයාගන්න ඕනේ. කොහොමද හොයන්නේ? බලන්න ඔයාගේ ගානේ 2019 4යි 1ට ආරම්භක තොග ගොඩේ 4 වෙනියට නැත්නම් අවසාන තොගේ විදියට දීලා තියෙනවා එතන පරිභෝජන ද්‍රව්‍ය. අන්න තොගේ පරිභෝජන ද්‍රව්‍ය කොච්චරක් තියෙනවද ආරම්භේ? 5000ක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඔයා අලුතින් අමුද්‍රව්‍ය කොච්චරක් ගෙනල්ලා තියෙනවද? ඒක මේ ශේෂ ලේඛනේ ඔන්න තුන්වෙනි පිටුවේ කොටසේ තියෙනවා පරිභෝජන ද්‍රව්‍ය ගැනුම් තියෙනවලු 23000. එහෙනම් ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕනේ ගැනුම් 23000. ඒ කියන්නේ ඔක්කොම තියෙනවා දැන් 28000. මුලින් තිබුණා පරිභෝජන ද්‍රව්‍ය ආරම්භයේ 5000. අලුතින් ගත්තා 23000. දැන් ඔක්කොම 28000ක් මේගොල්ලෝ ගාව තියෙනවා. එතකොට කරන්නේ මේකෙන් අවසානට ඉතුරු වුණා අවසාන තොගය. කොච්චරක්ද? පරිභෝජන ද්‍රව්‍ය 8000ක් පුතා. 28න් 8000ක් ගියපුවාම ඉතුරු වෙනවා පරිභෝජන ද්‍රව්‍ය කොච්චරක්ද? 20000. මේක කොහොමද ලියන්නේ? මේක වියදමක් විදියට ලියන්න ඕනේ. මෙන්න මෙතන නිෂ්පාදන පොදුකාර පිරිවැයවල ලියන්න ඕනේ පරිභෝජන ද්‍රව්‍ය කියලා රුපියල් 20000. පරිභෝජන ද්‍රව්‍ය කියලා රුපියල් 20000ක් ලියන්න. හරිද? right. ඔන්න ඔවා හදා ගන්න ඕනේ. මේවට ඔයා උත්තර හරියට ලියලා තියෙන්න ඕනේ. ඒ නිසා හදා ගන්න මේ කොටස්. කොහොමද පරිභෝජන ද්‍රව්‍ය වියදම අපි ගණනය කරගත්තේ කියලා ඔයා බලන්න. ආරම්භයේ කොච්චරක්ද තියෙන්නේ? අලුතින් කොච්චරක් ගැනුම් කළාද? අවසානයේ කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද කියලා ඔයා බලන්න. හරිද? right. එතකොට පුතේ අපි එනවා ඕකේ දෙවෙනි ගැලපිල්ලට. දැන් පළවෙනි කිවරනේ අපි එනවා දෙවෙනි ගැලපිල්ලට. ඒකේ තියෙනවා උපචිත ගෙනීමේ කුලි 5000ක් වූ අතර වක්‍ර වැටුප 3000ක් කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුලේ උපචිත වෙච්ච කියන්නේ තාම ගෙව්වේ නැති කියන. මේ ගෙව්වේ නැති උපචිත ගෙනීමේ කුලී තියෙනවා 5000. ඒ වගේම වක්‍ර වැටුපකුත් තියෙනවා 3000. කොහොමද මේක ගලපන්නේ දැන්? කොහොමද ගලපන්නේ? ගානේ බලන්න ආරම්භයේ ගෙනීමේ කුලී උපචිත කොච්චරක් හෝ තියෙනවද? නැත්නම් ඉදිරියට ගෙවූ ගෙනීමේ කුලියක් තියෙනවා. ඒක බලන්න ඕනේ. බලලා අලුතෙන් ගෙනීමේ කුලී කීයක් ගෙවුවද? වර්ෂයේ අවසානයේ ගෙනීමේ කුලී උපචිතයිද ඉදිරියට ගෙවලාද? මේවා හොඳට කල්පනා කරන්න ගානක් හදන්න. දැන් මේ සිද්ධාන්ත ආවරණය කරලා ගොඩක් කල් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන මේ පාඩම. දැන් මේ කරන්නේ පුනරීක්ෂණයක් ඇතුලේ ඒ පාඩම් වලට අදාළ ගණනය කිරීම අපි විශේෂ අභ්‍යාස කරනවා. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ වාට ඕනම ප්‍රශ්නයකට විභාගයේ උත්තර ලියන්න පුළුවන්. ඒ ප්‍රතිඵලයේ භුක්ති විඳින්න ඕන නම් වාට මේවා හොඳට පැහැදිලිව මතක තියාගන්න ගණන් ටික තනියම හදන්න වෙනවා. මම මේකට දෙන්නේ මග පෙන්වීමක් සහ අත් උදව්වක්. ඔයාගත්තේ තමයි වගකීම. right. එහෙනම් උපචිතේ ගලපමු.
බලන්න මේකේ ආරම්භයේ ගෙනීමේ කුලිය සම්බන්ධ දෙවෙනි පිටුවේ තියෙනවා පුතේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය නම් 33000ක් දීග. අන්න මං හදනවා ඉනක 33000ක් ගෙවලා තියෙනවා. ඊළඟ පිටුවේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලිය ගැන මුකුත් කියන්නේ නැහැ. හැබැයි 5000ක් උපචිතයි. මේ ගෙව්ව එකට මේ උපචිත නැත්තම් ගෙවී යුතු 5000 එකතු වෙනවා. එකතු වෙලා 38ක් වෙනවා ගෙනීමේ කුලිය. පැහැදිලිද කියන කතාව? ගෙවූ ගාන 33000යි ගෙවී යුතු ගාන 5000 එකට එකතු වෙලා සම්පූර්ණ ගෙනීමේ කුලිය හැදෙනවා 38000. ඒ ගෙනීමේ කුලිය ඔයාගේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ උඩම ගැනුම් වලට එකතු කරන්න ඕනේ. ගෙනීමේ කුලි කීයද? 38000. ඔයා ගැනුම් වලට එකතු කරන්න. ගෙනීමේ කුලි. හරිද? right. ඊළඟ ඒකෙම වක්‍ර වැටුපක් තියෙනවා උපචිත. වක්‍ර වැටුප කොහෙද ලියන්නේ? වක්‍ර වැටුප කියලා කියන්නේ මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. වක්‍ර වැටුපේ උපචිතයිලු ගෙව්ව ගාන දීලා තියෙනවා පුතේ අර ශේෂ ලේඛනයේ. තුන්වෙනි පිටුවේ උඩම වක්‍ර වැටුප් කියලා 33000. ඒ කියන්නේ වක්‍ර වැටුප් ගෙවලා තියෙනවා 33000ක් එතන. 3000ක් තව ගෙවී යුතුයි. ඒ කියන්නේ සම්පූර්ණ වියදම 36000ක් වෙනවා. ඒකත් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය යටතට එනවා. වක්‍ර වැටුප් කියලා. වක්‍ර වැටුප් 36000යි. හරිද? right. ඔන්න ඒ ගානත් හරි. ඒ ගැලපිල්ල. එහෙනම් මතක තියාගන්න ගලපන්න ඕන කොටස් ටික. තුන්වෙනි ගැලපිල්ල කියනවා ඉදිරියට ගෙවූ රක්ෂණයේ රුපියල් 3000. ඉදිරියට ගෙවූ කියන්නේ මොකද්ද? මොකද තේරුම? වැඩිපුර ගෙව්වා කියන එක. ඒක අපේ ව්‍යාපාරයට වත්කම. බලන්න කලින් උපචිත ගැලපුවා වගේම ආරම්භයේ තියෙනවද ඉදිරියට ගෙව්ව ගාන? එහෙම නැත්නම් ආරම්භයේ තියෙනවද උපචිත කොටස? බලලා මේ අවුරුද්දේ ගෙව්ව ගානත් බලන්න. බලලා අවසාන එක ගලපමු. හරි. බලන්න මේකේ තියෙනවද රක්ෂණ ගාස්තු? කම්මල් රක්ෂණයක් තියෙනවා පුතේ 41000යි. කම්මල් රක්ෂණයක් තියෙනවා කොච්චරද රුපියල් 41000. මේ 41000න් රුපියල් 3000 ඉදිරියට, ඒ කියන්නේ මේ 41න් 3ක් අඩු වෙන්න ඕනේ නේ. ගෙව්වා 41න් 3000ක් ඉදිරියට නිසා ඒ 3000 ඉවත් කරනවා. ඉවත් කළාම වියදම වෙනවා 38000ක්. 38000ක් එනවා පුතේ. මේ 38000 අපි ගෙනල්ලා ලියන්න ඕනේ කම්මල් රක්ෂණ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය යටතේ. කම්මල් රක්ෂණය කියලා රුපියල් 38000ක්. කම්මල් රක්ෂණය. right. ඔන්න දැන් ගැලපිලි 3ක් ඉවරයි. හතරවෙනි එක තියෙන්නේ යන්ත්‍ර පිරිවැය මත 10%ක් ක්ෂය කරන්න කියලා. එතකොට මේ යන්ත්‍ර 10%ක් ක්ෂය කරන්න අපි බලන්න ඕනේ යන්ත්‍ර කොච්චරක් අපේ ව්‍යාපාරේ තියෙනවද? යන්ත්‍ර වල වටිනාකම. වටිනාකම කිව්වම ඔයාලට ශේෂ ලේඛනේ බලන්න පුළුවන්. යන්ත්‍ර මේකේ දීලා තියෙනවා යන්ත්‍ර පිරිවැය කියලා තියෙනවා තුන්වෙනි පිටුවේ අවසාන කොටස ශේෂ ලේඛනේ 5,00,000. එතකොට පුතේ මේ 5,00,000ට ෂේ කරන්න ඕන වර්ෂයකට 10%. 5,00,000 ගුණ කිරීම 10%. කීයක් එනවද? 50ක් එනවා. ෂේ තියෙනවා කොච්චරක්ද අවුරුද්දකට? 50ක් තියෙනවා. අපි මේ ගාන හදන්නෙත් අවුරුද්දකට නිසා
අපි ඔය 50ම යන්ත්‍රශය කියලා ගේන්න ඕනේ. ගෙනල්ලා මෙන්න මේ නිෂ්පාදන පොදුකාර පිරිවැයවල අපි ලියන්න ඕනේ යන්ත්‍රශය කියලා 50. නිෂ්පාදන පිරිවැය වලට එන්න ඕනේ යන්ත්‍රශය කියලා පුතේ 50. එක ලියන්න ඕනේ. ඒතර ඔන්න ශය කිරීම දාන්න ඕනේ. right. ඊළඟ ගැළපිල්ල. ඒක පොඩ්ඩක් විශේෂයි වාගේ. පස්වෙනි එක 2019 4යි එක දිනට නිමි භාණ්ඩ තොගේ රූපවාහිනී යන්ත්‍ර 20ක් ඇතුළත් වුණා. අවසාන භාණ්ඩ තොගේ ඇතුලේ රූපවාහිනී තියෙනවලු 20ක්. හැබැයි වටිනාකම කියනවද අපිට? නැහැ. මේවා වර්ෂය තුලදී විකුණා ඇත. वर्षे तुल निष्पादने कर ඇත්තේ රූපවාහිනී යන්ත්‍ර 100කි. ආරම්භයේ තියෙනවා තොගේ එතකොට රූපවාහිනී 20ක්. ඒ 20ම මේ අවුරුද්දේ විකුණලා තියෙනවා. ඒ වගේම වර්ෂය තුල රූපවාහිනී 100ක් නිෂ්පාදනය කරලා තියෙනවා. අවසාන කොටස කියනවා වර්ෂය තුල විකුණුම් රූපවාහිනී යන්ත්‍ර 108යි. හරිද? හරි. ඕක දීලා තියෙන්නේ මෙන්න මේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් හොයාගන්න. විකුණුම් ආදායම් හොයන්න. අපි ඒක ගණනය කරන්න යන්නේ නැහැ දැම්ම අපි ඒක පස්සේ ගණනය කරමු. අපි දැන් බලමු මේ ගැළපිලි ටික දැන් ඉවර නිසා ශේෂ ලේඛනයේ තියෙන ශේෂ මේකේ කොහෙටද ගන්න ඕනේ කියලා. හරිද? right. බලන්න ඕකේ තියෙනවා 2019 4යි එකට තොගේ අපි බැලුවා පුතේ. අමුද්‍රව්‍ය තොගේ ගත්තා. නොනිමි තොගේ තියලා තියන්න 5000 අපිට ඒක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ අවසානයේ ඕන වෙනවා. නිමි තොගේ 180000 අපිට ගන්න පුළුවන් ආදායම් ප්‍රකාශනයේ ආරම්භක තොගේ විදියට 180000 ඒක අපිට ආදායම් ප්‍රකාශනයේ ලියා ගන්න පුළුවන් අවසාන නිමි තොගේ විදියට ආරම්භක නිමි තොගේ විදියට 180000 ඊට පස්සේ පරිභෝජන ද්‍රව්‍ය තියෙනවා 5000ක් අපි ඒක ගලපලා මේ පොදුකාර්ය වියදම් කොටට ගත්තා මේ පරිභෝජන ද්‍රව්‍ය ටික ගලපලා අපි ප්‍රාථමික පිරිවැය පෙන්නුවා මෙන්න මෙච්චරක් එනවා කියලා මේ පරිභෝජන ද්‍රව්‍යත් එක්ක ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 542000 මේ අමුද්‍රව්‍ය ගැනුම් 542000 ඔයාගේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ මේ ගැනුම් වලට ලියන්න ඕන මෙතන 542000 බලන්න ඒකද ඇවිල්ලා තියෙන්නේ කියලා ගැනුම් 542000ද right ඊට පස්සේ අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී කියන එක අපි ගත්තා මේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ ගෙනීමේ කුලී කියලා 38000ක් හදලා තියෙන්නේ ඒ ගෙනීමේ කුලී 33000ට අර උපචිත කිව්ව ගාන එකතු කරා හරිද ඒක හරි ඊට පස්සේ කර්මාන්තශාලා නඩත්තු ව්‍යාපාරේ කර්මාන්තශාලාව නඩත්තු කරන්න 15000 අපි නිෂ්පාදන ගිණුම් සිද්ධාන්තවලදී උගන්වනවා ව්‍යාපාරයක කර්මාන්තශාලාවට අදාළව යම්කිසි වියදමක් දරනවා නම් ඒක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ පොදුකාර්ය පිරිවැය යටතේ පෙන්වන්න ඕනේ කියලා. ඒ නිසා මෙන්න මේ කම්මල් නඩත්තුව පෙන්වන්න පොදුකාර්ය පිරිවැය වල 15000යි කියලා. කම්මල් නඩත්තුව පෙන්වන්න පොදුකාර්ය වියදම් යටතේ රුපියල් 15000යි කියලා. හරිද? right. අපි එනවා ශේෂ ලේඛනයේ ඊළඟ එකට. අමුද්‍රව්‍ය ආපසු යවුම් තියෙනවා. ඒ කියන්නේ
අපි ගැනුම් කරපු වගෙන් අපි ආපසු යවල 15000. ඒක කොහොමද ලියන්නේ? ඒක මෙන්න මේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ ආරම්භක අමුද්‍රව්‍ය ගැනුම් ගෙනීමේ කුලී ලියලා තියෙනවා. මේකේ අවසාන තොගයට උඩින් ගෙනීමේ කුලී වලට පහලින් ලියන්න. ආපසු යවුම් කියලා රුපියල් 15000ක් ඍණ. අන්න ලියන තැන මතක් වෙන්න ඕනේ. මේවා අලුත් ඒවා නෙමෙයිනේ. හරි. ඊට පස්සේ තියෙනවා ඍජු කම්මල් වැටුප්. ඍජු කම්මල් වැටුප් කියලා කියන්නේ ශ්‍රම පිරිවැය වලට එන්න ඕනේ ඍජු වියදමක් විදියට පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගයට පහලින් ලියනවා අපි ඍජු වැටුප් කියලා 2,60,000 කියද ලියන්නේ 2,60,000. ඊළඟට තියෙනවා වක්‍ර වැටුප. අපි වක්‍ර වැටුප ගලපලා ගත්තා. උපචිත ගලපලා. සුපරීක්ෂණ වේතන. සුපරීක්ෂණ වේතන කියන්නේ මේ පොදු කාර්ය පිරිවැය. ඒකත් ගන්න පොදු කාර්ය පිරිවැය වලට සුපරීක්ෂණ වේතන සුපරීක්ෂණ වේතන රුපියල් 28000යි කියලා ලියන්න. රුපියල් 28000යි. එතකොට ඔන්න දැන් ශේෂ කීපයක් අපි ලියලා ඉවර කරගත්තා. සුපරීක්ෂණ වේතන 28000 පොදු කාර්ය පිරිවැය වලට ගන්න. හරි. ඊටු ටික බලන්න. කම්මල් විදුලිය තියෙනවා පුතේ. අපි ඒක ගත්තේ නෑනේ. අන නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනයේ කොටසක් මම මෙතෙන්ටත් ගන්න. මේක ඇවිල්ලා කම්මල් විදුලිය. කම්මල් විදුලිය කීයක් තියෙනවද? රුපියල් 24000ක් තියෙනවා. කම්මල් රක්ෂණය ගත්තා. පරිභෝජන ද්‍රව්‍ය ගැනුම් ගත්තා. පරිපාලන වියදම් කියලා කියන්නේ ආදායම් ප්‍රකාශනයේට එන වියදම. ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ වියදම් වල පෙන්වන්න ඕනේ පරිපාලන වියදම්. මේක වෙනත් ආදායම් නැහැ. ඒ නිසා පරිපාලන වියදම් වල පෙන්වන්න ඕනේ 1,80,000ක්. බෙදාහැරීමේ වියදම් පෙන්වන්න ඕනේ 90,000ක්. මූල්‍ය වියදම් පෙන්වන්න ඕනේ රුපියල් 30,000ක්. ඒතර ආ වියදම් වල පෙන්වන්න ඕන මොනවද? පරිපාලන වියදම් 1,80,000ම, බෙදාහැරීමේ වියදම් 90,000ම, ඒ වගේම මූල්‍ය වියදම් 30,000 ඔයා පෙන්වන්න ඕන කොහෙද? මේ ආදායම් ප්‍රකාශනයේ වියදම් යටතේ. හරිද? ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? යන්ත්‍ර පිරිවැයට අපි ඒ ශ්‍රේ ගණනය කරලා ගත්තානේ. විකුණුම් 1,18,000ක් තියෙනවා. ඒකෙන් උන ආදායම් ප්‍රකාශනයේ විකුණුම් විදියට 1,18,000. විකුණුම් 1,18,000යි. මම හිතන නිමිතෝගේ හදාගත්තා 1,80,000ක් අපිට ගානේ දීලා තිබ්බ එක. හරි. දැන් එනං ඔන්න ශේෂ ලේඛනයේ තිබුණු ඒවා මම දාලා දුන්නා. හරි. විනාඩි 2ක් දෙන්නම්.
දැන් ඔන්න ගාන මාත් එක්ක හදන් යන කෙනෙක් නම් ඔයා හදපු කලින් හදපු නැති කෙනෙක් නම් ටක් ගාලා ඔයාගේ මේ ශේෂ ටික සම්පූර්ණ කරගන්න ගාන හදලා තියන අය දැන් බලන්න වැරදුන තැන් තිබුණා නම් මේවා නිවැරදි කරලා ඔයා දැන් එකතු කරන්න පටන් ගන්න අලුතින් හදන අය කොහොමද එකතු කරන්න එකතු කරලා වැරදිලා අඩුපාඩු තියන අය දැන් ඔන්න නිවැරදි කරන්න පටන් ගන්න මේ ටික විනාඩි 2ක් ගන්න හරි දැන් අපි එහෙනම් මේකේ කොයමු නිෂ්පාදන පිරිවැය හරිද right තියෙන තොරතුරු ටිකට අනුව හදමු මේකේ ආරම්භක අමුද්‍රව්‍ය තොගයක් තිබුණා 60ක් ආරම්භයේ 60ක් තියෙනවා හරිද ගැනුම් වලට ගෙනීමේ කුලී එකතු කරලා 38ක් 15ක් අඩු කරන්න 542ට 38ක් එකතු වුණාම 550යි 580යි 580ෙන් 15ක් අඩු වුණාම 565ක් එනවා ඔය 565යි 60යි එකතු කරලා අඩු කරන්න 85ක් එතකොට එනවා පරිභෝජනය කළ තොගය 540ක් 540ක් කොහොමද දෙන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය 60 තියෙනවා මම ගැනුම් වලට ගෙනීමේ කුලී එකතු කරාලා ආපු සියවුම් අඩු කළාට පස්සේ එනවා 565 ඒ 565ට ආරම්භක තොගයත් එකතු කරලා 625ක් අරගෙන ඒකෙන් අවසාන තොගය අඩු කළාම 85 මට එනවා උත්තරේ පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගය 540යි මේකට එකතු වෙන්න ඕනේ වැටුප් විතරයි තියෙන්නේ 260 එකතු කළාම එනවා ප්‍රාථමික පිරිවැය විදියට 800ක් පරිභෝජනය කළ අමුද්‍රව්‍ය තොගේ එකතුවට වැටුප් ටික එකතු කළාම එනවා ප්‍රාථමික පිරිවැය 800ක් හරිද පුතේ right මෙන්න මේ ප්‍රාථමික පිරිවැයට මේ තියෙන නිෂ්පාදන පොදුකාර පිරිවැය ටිකයි මේ පැත්තේ තියෙන මේ කම්මල් විදුලිය කියන පොදුකාර පිරිවැය ටිකයි එකතු කරන්න එකතු කරලා ගන්න නිෂ්පාදන පිරිවැය මුලින්ම පොදුකාර පිරිවැය ටික එකතු කරලා ගමු බලන්න 2,11,000 දෙන්නේ කියලා එකතුව පොදුකාර වියදම් වල මට ආවේ 211යි එතකොට මේ 211 අවසාන තීරුවේ උඩින් තියෙන ප්‍රාථමික පිරිවැයට එකතු කළාම නොනිමි ගැලපීමට පෙර නිෂ්පාදන පිරිවැය එනවා 10.11 දසලක්ෂ 11,000ක් එනවා නොනිමි ගැලපීමට පෙර නිෂ්පාදන පිරිවැය. ඉතින් මෙන්න මේ නිෂ්පාදන පිරිවැයට අපි නොනිමි ගලපන්න ඕන. කොහොමද ගලපන්නේ? ආරම්භක නොනිමි එකතු කරමු. කීයක් තියනවද මේකේ? ආරම්භක නොනිමි තියෙනවා 5ක්. එතකොට එනවා 10යි 16ක්. දසලක්ෂ 16,000. ඒකෙන් අඩු කරනවා අවසාන නොනිමි ටික ඒ කියන්නේ 16,000. අඩු කළාම එනවා උත්තරේ 1000ක් ඒ කියන්නේ ලක්ෂ 10ක්. ඒකට අපි කියනවා
නොනිමි ගලපන ලද නිෂ්පාදන පිරිවැය නැත්නම් නොනිමි ගැලපූ පසු නැත්නම් නොනිමි ගැලපන ලද නිෂ්පාදන පිරිවැය කීයක් එනවද? ලක්ෂ 10ක් එනවා පුතේ. දැන් ඔයාගේ උත්තරය ආවේ ලක්ෂ 10ද? අන්න ටක් ගාලා ඔක සම්පූර්ණ කරගන්න. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන ඉවර කරන්න. අන්න නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනේ ඉවර කරගන්න බැරි වුණ අය සමහර ඉවර කරලා ඔයාගේ දෙවෙනි එක ඒ කියන්නේ B C D තාම හදාගන්න බැරි වෙන්නේ නැති. ඉර වෙලා ඇති. විනාඩි 5ක් 6ක් දෙන්නම් මේ ගාන ඔක්කොම වැඩ ඉවර කරගෙන B වල කියන ඒකක පිරිවැය හොයලා අවසාන තොගේ වටිනාකමුත් හොයලා ආදායම් ප්‍රකාශනය හදලා සුද්ධලාභය මට හොයලා දෙන්න. මම ඊට පස්සේ ගාන ඉවර කරා. විනාඩි 5ක් ගන්න හැමෝම උත්තරේ හදන්න. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සද්ද නැතුව ඉන්න පා. හරි. දැන් නිෂ්පාදන පිරිවැය අපි ගණනය කරලා ඉවරයි. දැන් අපි හොයන්න ඕන මේකේ ඒකකයක නිෂ්පාදන පිරිවැය කොච්චරද කියලා. දැන් ඒකකයක නිෂ්පාදන පිරිවැය අපි හොයන්නේ කොහොමද? අපි දන්නවා ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්නේ මුළු පිරිවැය ටික නිෂ්පාදිත ඒකක ගණනෙන් බෙදලා. එවන කරන්නේ අපි එක ඒකකයකට ගියපු නිෂ්පාදන පිරිවැය හොයන්නේ මුළු නිෂ්පාදන පිරිවැය ටික ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න ගියපු මුළු වියදම ඒ සඳහා ගියපු ඒකක ගණනෙන් අපි බෙදන්න ඕන පුතේ. තේරුණාද? right. එනම් දැන් මේකේ මුළු නිෂ්පාදන පිරිවැය කොච්චරද? මේකේ මුළු නිෂ්පාදන පිරිවැය පුතේ ලක්ෂ 10යි. එහෙනම් ඔයා ලක්ෂ 10 බෙදන්න. කීයද? ඔන්න හොයලා ගන්න. නිෂ්පාදන ඒකක ගණන කීයද කියලා. එහෙනම් මට කියන්න බලන්න පුතාලා දැන්. මයික් ඔන් කරලා. මයික් එක ඔන් කරලා කියන්න බලන්න. නිෂ්පාදන ඒකක ගණන මෙන්න මෙච්චරයි කියලා. හරි. බලන්න උත්තර දෙන්න. නැද්ද උත්තර? මම ආන්නේ මේ වර්ෂය තුල නිෂ්පාදනය කරපු ඒකක ගණන කීයද? අමාරු දෙයක් හොයන්න. අනේ උඹලට ඒකත් අමාරු වෙන්නේ නැති වැඩක් නැහැ ඉඳලා. ඇයි? ඒක පේපර් එකේ තියෙනවා. පේපර් එකේ තියෙනවා පස්වෙනි ගැලපිල්ල දීලා වර්ෂය තුල නිෂ්පාදනය කර ඇත්තේ රුපියල් 100ක් විතරයි කියලා. ඒකත් හොයන්න ක්‍රම හොයන්න එපායි. ඒ නිසා මෙන්න මේ ලක්ෂ 10 ඒකක 100ට බෙදන්න. බෙදා මෙනවා උත්තරය 10000යි කියලා. ඒකක නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය ටික පුතේ බෙදන්න ඕනේ. මේ බෙදන්නේ නිෂ්පාදනය කරපු ඒකක ගණන 100. එතකොට අපිට එනවා උත්තරේ ඒකකයක් රුපියල් 10000යි කියලා. හරිද? එහෙනම් දැන් ඔන්න දෙවෙනි එකට උත්තරේ හෙව්වා. ඒකකයක නිෂ්පාදන පිරිවැය කොච්චරද කියලා. C ප්‍රශ්නේ දෙනවා වර්ෂයේ අවසානයේ නිබි භාණ්ඩ තොගේ අගය කොච්චරද කියලා අහනවා. අවසාන නිබි භාණ්ඩ වල පිරිවැය. අවසාන නිමි තොගය. දැන් අපි බලන්න ඕනේ ආරම්භයේ නිබි භාණ්ඩ කොච්චරක් තියෙනවද? ආරම්භයේ නිබි භාණ්ඩ තියෙනවා පුතේ 20ක්. මේ 20ට අලුතෙන් හදපු 100 එකතු වුණාම
120ක් වුණා. නේද? මේ 120න් අපි අඩු කරන්න ඕනේ විකුණපු ඒකක ගණන ඒ තමා 108. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ ආරම්භක තොගේ 20ට නිෂ්පාදනය කරපු 100 එකතු වුණාම ඒකක 120ක් අපි ගාව තිබුණා. ඒකෙන් ඒකක 108ක් අපි විකුණනම අපි ගාව ඉතුරු වෙනවා ඒකක 12. එහෙනම් අපිට පුළුවනි දැන් නිබි භාණ්ඩ තොගේ වටිනාකම හොයන්න. හරි. කොහොමද කරන්නේ? අවසාන නිමිවල පිරිවැය තමා මම මේ හොයන්න යන්නේ. ඒක හොයන්නේ ආරම්භක 20ට නිෂ්පාදිත 100 එකතු කරලා 120ක් තියෙනවා. ඕකෙන් විකුණුපු 108 අඩු කළාම අපි ගාව 12ක් ඉතිරි වෙනවා. හරිද? ආරම්භකයකට නිෂ්පාදන පිරිවැය එකතු කරලා විකුණුම් අඩු කළාම අපිට ඉතිරි වෙනවා. මම පැහැදිලිවම ලිව්වේ ඒකයි. ආරම්භක 20ට නිෂ්පාදනය කරපු 100 එකතු කරලා විකුණුපු 108 අඩු කළාම එයාග ඉතිරි වෙනවා 12. මේ 12 වටිනාකමයි ඕන. අපි දන්නවා මේ 20ම විකුණනානේ. ඒ කියන්නේ මේ විකුණලා තියෙන 108න් 20ක් මොනවද? ආරම්භක බඩු. ඒතර ඉතුරු ටික 108න් 20ක් අඩු කරන්න 80යි. 88යි නේ. මේ 88 නේද එහෙනම් මේ වර්ෂ තුල නිෂ්පාදනය කරලා මේ වර්ෂ තුලම විකුණලා තියෙන්නේ. මොකද මුලින් තිබුණ 20 කොහොමත් විකුණනවනේ. මුළු විකුණුම ඒකක ගණන 108න් අර ආරම්භක 20 අයින් කළාම ඉවත් කළාම අපි ගාව තියෙනවා ඒකක 88. එහෙනම් ඒ ඒකක 88 තමයි මේ වර්ෂ තුල නිෂ්පාදනය කරලා මේ වර්ෂ තුල අපි විකුණන්නේ. එතකොට අපි දන්නවා මේ වර්ෂ තුල 100ක් නිෂ්පාදනය කරලා මේ වර්ෂ තුල 88ක් විකුණනා නම් මේ වර්ෂ තුල නිෂ්පාදනය කරපු වගේ 12ක් තව රූපවාහිනී අපි ගාව ඉතිරි වෙනවා. ඒක තමයි මේ ඉතිරිය 12යි. අපි දන්නවා ඒ වගේම මේ වර්ෂ තුල නිෂ්පාදනය කරපු එක රූපවාහිනියක් නිෂ්පාදනය කරන්න පිරිවැය යන්නේ රුපියල් 10000යි. පිළිගන්නවනේ ඒක? එක ඒකකයක් නිෂ්පාදනය කරන්න කීයද කිය පුතේ? 10000ක් යනවා රූපවාහිනිය. එක රූපවාහිනියකට 10000ක්. මේ දින්නේ එක. එහෙනම් අපි දන්නවා මේ 12 පිරිවැය කොහොමද ගන්නෙ? මේ ටීවී 12යි කියලා රූපවාහිනී 12 හොයාගෙන මේක ගුණ කරන්න 1000යි. 10000 එන්නේ 10000යි. එතකොට එනවා ඵලතුර අපිට 1,20,000ක් කියලා අවසාන තුන. හරිද? ඔන්න ඔය අවසාන තොගේ තමයි 100කට උත්තරේ 1,20,000. ඒ වගේම
ඒක අපි හදන ආදායම් ප්‍රකාශනයේ අවසාන තොගේ විදියට පෙන්වන්න ඕනේ 1,20,000. ඔන්න අඩුපාඩු තියෙනවද තව? හරි. මං එනවා ඉදිරියට තමයි. එහෙනම් අපිට පුළුවන් මේ ආරම්භක තොගයට ගැනුම් නැහැ මේ ගානේ. නමුත් නිෂ්පාදන පිරිවැය තියෙනවා 1000. ඒක එකතු කරලා එන 1180න් 120ක අවසාන තොගේ අඩු කරලා අපිට ගන්න පුළුවන් විකුණුම් පිරිවැය විදියට 1060ක් 1800කින් 1060ක් ගියපුවාම දල ලාභ විදියට එනවා 740ක්. දල ලාභ කොච්චරක් එනවද? 740ක්. ඒකෙන් මේ තියෙන වියදම් සෙට් එක අඩු වුණාම එක්ක සුද්ධ ලාභයි නැත්නම් සුද්ධ අලාභයි. බලන්න. හත්සිය 40න් අඩු කරන්න මේ ටික 8යි 8යි 16යි 17යි 3යි 20යි හාරලක්ෂ 40000ක් එනවා 4,40,000ක් එනවා. මොකද්ද මෙතන සුද්ධ ලාභය? එහෙනම් හදාගන්න විකුණුම් පිරිවැය එන්නේ 1060යි. මේ 1800න් මේ 1060 අඩු වුණාට පස්සේ අපිට දල ලාභ වෙනවා 740ක්. හරිද? ඇහෙනවද පුතේ? පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙන්නේ.